අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙන දේශනාවේ නම මොකද්ද? ඉසිගිලි සූත්‍රය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉසිගිලි පර්වතයේ වැඩ සිටීමෙන්. ඒ ඉසිගිලියේ ඊට කලින් පසේ බුදුරුන්ගේ යුගයේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි ආකාරය ගැන කියන්නයි. ඊළඟට උන්වහන්සේ වදාලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන පෙන්වා දුන්නා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන්න කිව්වා. උන්වහන්සේලාගේ නම් වශයෙන් කියලා වන්දනා කරන්න කියලා කිව්වා. වන්දත කියලා වන්දනා කරන්න කියලා කිව්වා. එතකොට අපේ දේශනාවේදී තමයි ඉගෙන ගත්තේ මේ ඍෂි කියලා කියන්නේ ජටාදර තාපසවරුන්ට නෙවෙයි, මේ නිකලෙස් උත්තමයන්ට කියන නම. ඒ වගේම නිකලෙස් උත්තමයන්ට කියනවා මුනි කියලා. මුනි කියලා කියනවා. මුනි කියන වචනේ එක එක අර්ථවලට යෙදෙනවා. අද අපි කතා කරන්නේ මුනි සූත්‍රය. මුනි සූත්‍රයේ තියෙන්නේ සුත්ත නිපාතේ. එතකොට ඔබ අහලා ඇති මෞන කියලා වෘතයක් තියෙනවා. මෞන කියන්නේ කතා නොකර සිටීම. කතා නොකර සිටීමට කියනවා මෞන කියලා. එක වෘතයක්. ඔය වෘතය කියන එක හරියට ලියන්න ගොඩක් අය තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලියන්නේ වෘතය කියලා. වෘතය කියන්නේ රවුමට. සම්කසි වෘත්තාකාර කියන්නේ රවුම් ආකාරය. එතකොට අපි වයන්න ලියලා වයන්නට අපි අර ඇලපිල්ල දාගත්තොත් වෘතේ වගේ හැදෙන්න ඒ වචනේ නෙමෙයි මේක කියන්නේ වෘතය. වයන්නට යටින් තමයි අපි පාපිල්ල දාන්නේ. එතකොට ඒක උච්චාරණය කරන්නේ කොහොමද? වෘතය. වෘත්. එතකොට මෞන වෘතය කියලා කියන්නේ නිස්සබ්දව සිටීම. අදටත් ඉන්දියාවේ ඉන්නවා සමහර සාධුරු කතා කරන්නේ නෑ. එතකොට කතාවක් යම්කිසි කරන්න වුණොත් අතින් පයින් තමයි කතා කරන්නේ. අදත් ඉන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ මෞන කියන වෘතය අනුමත කළේ නෑ. කතා නොකර සිටීම උන්වහන්සේ කවදාවත් කරන්න එපා කිව්ව එක පුරුද්දක් හැටියට කියලා උන්වහන්සේ මෞන වෘතය අනුගමනය නොකළ යුතුයි කිව්වා. මුනි කියලා කියන්නේ මුනි බවට පත් කරන දහම. බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරනවා මෝනියප්පත්තෝ. මුනි බවට පත් වූ. ඒ කියන්නේ උන්වහන්සේට කියනවා ශාක්‍ය මුනි, මහා මුනි, මුනි රාජ. මේ වගේ වචන උන්වහන්සේට පාවිච්චි කරනවා. එතකොට කෙලස් නැසූ, රාග ද්වේෂ මොහ නැසූ කෙනාට තමයි මුනි කියලා කියන්නේ. එතකොට අපි දැන් මේ රාග දේශ මොහ වලින් බැටකන ලෝකික ජීවත් වෙන මිනිසාට රාග දේශ මොහ දුරු කරපු චරිත අහන්න ලැබෙද්දී ඒ රාග දේශ මොහ වලින් එතෙර වූ උතුමන් ගැන
රාගදේශ මොහෙන් බැටකන කෙනාට ලොකු ආස්වාසිල්ලක්. ඇයි මේ හැමතැනම ලෝකේ පුරාම තියෙන්නේ රාගදේශ මොහෙන් කිප්පිලා බැටකෑමක්. මේන් මිදිලා වාසය කරන මුනිවරුන් ගැන අති සුන්දර රමණීය දේශනාවක් මුනි සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ මුනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුනිවරුන් ගැන දේශනා කළේ. දැන් අපි ගත්තොත් අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ, මහා මුනි රාජයන් වහන්සේ. මොකද උන්වහන්සේට ඉහළින් ලෝකෙ වෙන කවුරුවත් මුනිවරයෙක් නැහැ. දැන් අන්‍ය ආගම් වලත් මුනි කියන වචනේ පාවිච්චි කරනවා පිදුම් ලැබිය යුතුයි කියන අර්ථයට. නමුත් ඒක පිදුම් ලැබිය යුතුයි කියන අර්ථය එන්නේ නැහැ. පිදුම් ලැබිය යුතුයි කියන අර්ථය එන්නේ මොකෙන්ද? ආහුණෙය්‍ය. දෙමව්පියන්ටත් කියනනේ ආහුණෙය්‍යාච පුත්තානං පජායනුකම්පක. දරුවන්ගෙන් පිදුම් ලබන්නෝ මව්පියෝය. එතකොට දෙමව්පියන්ට කියනවා ආහුණෙය්‍ය. ආහුණෙය්‍ය කියන්නේ පිදුම් දුර ඉඳලා හරිය ඇවිදින් පුද පූජා කරන්න ඕන නිසා දෙමව්පියන්ටත් කියනවා ආහුණෙය්‍ය. ශ්‍රාවක සංඝයාටත් කියනවා ආහුණෙය්‍ය. දුර ඉඳලා හරිය ගෙනල්ලා පැමිණ වැඳුම් පිදුම් පූජාවල් කිරීමට සුදුසුයි කියන අර්ථයෙන්. එතකොට මුනි කියන එකේ පැහැදිලිම තේරුම නිකලෙස් කියන එකයි. රාග දේශ මොහ නැති කළ, ප්‍රහාණය කළ මුනි බවට පත් වූ. එතකොට මේකෙදී බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට මේ මුනිවරයා බිහි වෙන හැටි මේ මුනි කියන සූත්‍රයෙන් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා සන්තවාතු භයං ජාතං. සන්තවය කියලා කියන්නේ එකතු වී වාසය කිරීම. සන්තවාතු භයං ජාතං. එකතු වෙලා වාසය කරන ලෝකේ තමයි බිය හටගන්නේ. නිකේතා ජායතේ රජෝ. එකතු වී වාසය කරන ජීවිතය තුළ තමයි නිකේත කියලා කියන්නේ වාසය කරන තැන, ගෘහය. එතකොට මේ ගෘහවාසයේදී වාසය කරන තැන තමයි කෙලෙස් උපදින්නේ. එතකොට මේක දකින්න කෙනා අනිකේතං අසන්තවං. අනිකේත කිව්වේ නිකේතයක් නැහැ, ගෘහයක් නැහැ. ගෘහය ආතෑරිය. අසන්තවං එක්කී වාසය කිරීමක් නැහැ. දැන් මේ ක්‍රමයේ මේ ලෝකේ තියෙන්නේ ඉන්දියාවේ විතරයි. ලෝකෙ කොහේවත් නැහැ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. නමුත් අද ඒ කල්පයි බුද්ධ කාලේම නෙමෙයි, මිනිස්සු ගෙවල් දොරවල් අතරලා විමුක්තිය හොයාගෙන යනවා. ගිල්ල උදේකලාවෙත් දැන් අපි පසේබුදුරු ගැන කතා කළේ. ඔක්කොම අතරලා ගිහලා තනියම වාසය කරනවා. අදත් ඉන්නවා. දැන් මට හම්බ වෙලා තියෙන සමහර සාධුවරු මේ ගංගා ඉන්නේ ඔය තනියම පුංචි ගල්ලෙනකට වෙලා කිසි දෙයක් නැහැ. සෙම්බුවක් තියෙනවා. සීත කාලේ පුරවන ලොකු අර කම්බල් තියෙනවා. කම්බිලි කියලා අපි කියන්නේ. ඒ ලොකු සීට් තියෙනවා. ඊළඟට මේ සෙම්බුවක් තියෙනවා. මොනවා හරි තම්බ ගන්න පොඩියට පුංචි ලිපක් තියෙනවා. තනියම ඉන්නවා. ඔහේ ඉන්නවා. මාර්ගයක් නැහැ. නමුත් ඒ තනියම ඉන්න එක තියෙනවා. දැන් මම එක කාලයක් ගියා කුම්භ මේලා කියලා උත්සවයක් බලන්න. ඒ පායන කාලෙක සාධුවරු ඔක්කොම හිතාගන්න බෑ තනියම සතුටු වෙවි ඉන්නවා. ඉතින් මේ ඔන්න සාධුවරු එක්ක ආවා. ගහකට උන වාඩි වුණා. වාඩි වෙලා වටපිට බැලුවා. ගොම ටිකක් අරන් ආවා. එයාම මොකද කළේ? ඇඳ වගේ හැදුවා ගොම ගාන ලස්සනට බිම. කියන්නේ පොඩි පිලක්. අඟලක් විතරට පොඩි පිලක් හැදුවා. හදලා මැට්ටෙම්ම ගානට කොට්ටි වගේ හැදුවා. දැන් පහෝදා බලද්දි මෙයා ඒ ගහ යට ඉන්නවා. ඒ ඉස්සරහන් එයා දාගත්ත පොඩි වලක් හාරුවා. ඒකට දර කොට්ටි ටිකක් දැම්මා. ගිනි ගොඩක් ගහගත්තා. දැන් ඉතින් මෙයා ඔහේ ඉන්නවා. කායික කතා බහක් නැහැ. ඉතින් අර ධර්මයක් නැතුව, සීකරණ දෙයක්වත් නැතුව එහෙම ඉන්න එක ගැන මම පුදුමයටපත් වුණා. ඒකෙන් තමයි මම දැනගත්තේ මේ රුක්ඛ මූලගතවා කියන්නේ මොකක්ද කියලා. එහෙම ජීවත් වෙනවා. දැන් බුද්ධ කාලේ ඒ විදිහට ගහක් යට හිටගෙන භික්ෂුව ඉන්නේ නැති එහෙමයි ගහක් යටට වෙලා ඉඳලා පින්ඩ පාතික් වැඩියා දාන්න පොඩ්ඩක් වැළඳුවා. ඉතින් පාත්‍රෙත් හොදගත්තා. කොහෙන් වතුර ටිකක් වැළඳුවා. ආවා මේ ගහයට කල් ගෙව්වා. එහෙම තමයි මේ මුනිවරු බිහි වුණේ. ඔව් අනිකේතං වාසය කිරීමට ගෘහය නැති.
අසන්තවන් පිරිසක් සමග එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා. ඒතං වේ මුනි දස්සනං ඒකාන්තයෙන්ම මේ තමයි මුනිවරුන්ගේ දැක්ම. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මුනිවරු ගැන කියන මේක තමයි මුනිවරුන්ගේ දැක්ම. අද මේක ලෝකේ කරන්න බෑ. අදත් ඉන්දියාවේ කරන්න පුළුවන්, වෙන රටක කරන්න බෑ. මෙහෙවත් බෑ. පාත්‍ර වලින් ෆොටෝ ගනි, ලිපි දියයිනේ මහා ජරමර වෙනවා අලුත් ප්‍රවෘත්ති. ඉතින් ඒ නිසා මේ ලෝකයා එච්චරම අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ ලෝකයට මේක තේරෙන්නේ මුනිදහම තේරෙන්නේ නැහැ. මුනිදහම තේරෙන්නේ වගේ ඉවරයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුනිවරයාගේ ස්වභාවය. දැන් ඔන්න ගෙවල් දොරවල් අතහැරලා හුදෙකලා වෙනවනේ. දැන් අපි දන්නවා මෝණයේ වත කියලා, මෞන ව්‍රත කියලා එකක් බුද්ධ ශාසනයේ කතා කරලා තියෙනවා එක්කෙනෙක් සම්බන්ධයෙන්. කවුද? නාලක කියන රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේගේ ඥාතිවරයෙක් හිටියා අසිත කියන තාපසතුමා, අසිත කියන ඍෂිවරයා. අන්නේ අසිත කියන තාපසතුමාට ත්‍රිසි කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. එතකොට ඒ අසිත කියන තාපසතුමා තමන්ගේ බෑනට කතා කරලා කිව්වා මේ නාලකට මේ පුත්‍රය මගේ ආයුෂ ඉවරයි. මේ බුදු කෙනෙක් වුණ මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙනවා බුද්ධත්වයට පත් වෙන උත්තමයා. ඒ උත්තමයාගේ නාමයෙන් දරුවෝ නුඹ පැවිදි වෙන්න කිව්වා. එතකොට නුඹට ආරංචි වෙයි යම් දවසක බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කරගෙන යනවා කියලා. එතකොට නුඹ මේ බුදුරයන් වහන්සේව ගිහිල්ලා බැහැ දකින්න. උන්වහන්සේ ධර්මය කියයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදුනා විතරයි. උන්වහන්සේගේ නාමයෙන් පැවිදි වුණා. නාලක තාපස පැවිද්දෙන් පැවිදි වුණේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. උන්වහන්සේ ධර්මය දේශනා කළා. ඒ ධර්මය අහගෙන එක ගමක එක රැයයි ගෙව්වේ. රෑ දෙකක් ගෙව්වේ නෑ. එක තැනක එක රැයයි ගෙව්වේ. එහෙම ඇවිදගෙන ගියා. තමන් ධර්මයත් අවබෝධ කළා. පිරිනවන් පෑවා කොයි හරි ඈතක. ඉතින් ඒක මේ අර වගේ සුවිශාල රටවල් වල තමයි වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝජාත මුච්චිජ්ජ නරෝපයෙය. යම් ක්ලේශයක් උපදිනවා නම් යෝජාතං උච්චිජ්ජ. යම් කිසි ක්ලේශයක් උපදිනවා නම් උපන්න සැනින්ම ඒක එයා මුනිවරයා ඒක නසල දානවා. නරෝපයෙය. ඒක පැල කරගන්නේ නැහැ. බලන්න මේ මුනිදහම කියන එකේ මුනිවරුන්ගේ ස්වභාවය. ක්ලේශයක් උපදිනවා නම් ඒ උපන්තන මේ ක්ලේශය නසනවා. නරෝපෙය. එය රෝපණය කරගන්නේ නැහැ. පැල කරගන්නේ නැහැ. ඊළඟට ජායන්ත මස්ස නානුප්පවිච්චේ. ඒ කියන්නේ ආයමත් එතන ඒ කෙලෙස් හට ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මුනිවරයා ඒ ක්ලේශයක් හට ගන්නකට මේ ක්ලේශේ නසල දානවා. ඒක රෝපණය කරන්නෙත් නැහැ. ආයමත් ඒ පැලවෙන්න ඉඩ තියන්නෙත් නැහැ. තමාහු ඒකං මුනීනං චරන්තං. අන්නේ බඳු හුදෙකලාව එබඳු ක්‍රියාවක යෙදීදී හැසිරෙන කෙනාට තමයි මුනිවරයා කියන්නේ. අදක්ඛි සෝ සම්තිපදං මහේසි. ඔහු මේ ලෝකේ ශාන්ත පදේ දැකපු මහා ඍෂිවරයෙක් කියනවා. මොකද්ද මේ ලෝකේ ශාන්ති පදය? නිවන. මොකද්ද නිවන කිව්වේ? රාගක්ඛයෝ නිබ්බාණං. රාගය ක්ෂය වීමයි නිවන. දෝසක්ඛයෝ නිබ්බාණං. දේශේ ක්ෂය වීමයි නිවන. මෝහක්ඛයෝ නිබ්බාණං. මොහේ ක්ෂය වීමයි නිවන. මේක බුදුරජාණන් වහන්සේ නමකගෙන් තොරව අපිට මේවා කවදාවත් දැනගන්න අහන්න ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ හරීම අසරණයි. දැන් ඔබ බලන්න මේ ඉන්දියාවේ තියෙනවා මේ දැන් කාලයක් තිස්සේ කරගෙන යනවා කල්කි කියලා. දකුණු ඉන්දියාවේ කල්කි කියලා කෙනෙක් ඉන්නවා. එයා කියන්නේ කලි යුගයේට පහළ වෙච්ච අවතාරය. කල්කි භගවාන් කියලා. කල්කි අවතාර කියලා. එයාට කල්කි භගවාන් කියන එයාගේ නෝනට කියන අම්මා භගවාන්. මේ ඉන්දියාව හරි පුදුම විදියට මේවා පස්සේ දුවනවා. දුවලා මිනිස්සු රත්තරම් පූජා කළා කියන්නේ කොච්චර පූජා කළාද කියන්නේ ඒ අම්මා කියන කෙනා පළදගෙන කිලෝ ගාණක් ඇති මං හිතන්නේ පළගෙන රංග ආවරණ. ඉතින් යා එක එක අයුරින් සෙට් පත්තේ ඒවා පින්තූර දාලා තිනවා YouTube වල. ඉතින් ඒක කියනවා යටින් මේක බැලුවට කමන්නේ මේගොල්ලන්ගේ ආභරණ දිහා නොබලා ඉන්න කියලා. එතකොට මේ කල්කි අවතාර කෙනෙක් කියන අසාමාන්‍ය විදිහට අමනුෂ්‍ය බලයක් පාවිච්චි කරනවා.
අක්කර ගානක විශාල ආයතනයක් හදලා තියෙනවා කිරි ගණඩ වලින්. කෝටි ගානක. ඉතින් ඒගොල්ලන්ගේ ස්ථානට ගියාට පස්සේ දැන් මිනිස්සු හිතන් ඉන්නේ මේ කවුද? භගවාන්. මේ ලෝකේ අවබෝධ කරපු උත්තමයෝ කියලා. භගවා කියන වචනේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු එක තමයි දැන් මේක බාල්දු වෙලා තියෙන්නේ. ඉතින් මේකට එනවා මේ විශාල පිරිස් එනවා. දහස් ගණන් එනවා. මෙයා ටිකක් වෙලා ඉන්නවා. එන්නකොට අරගොල්ලන්ට දිෂ්ටි වෙනවා. පෙරලා වැටෙනවා, හූ කියනවා, කෑ ගහනවා. ඒගොල්ලෝ ඇවිල්ලා උමුතියෙන් වගේ මෙයාත් එක එක කියනවා. ඉතින් මිනිස්සු ඔක්කොම අසරණ වෙලා. ඒ දැන් මිනිස්සුත් අමනුෂ්‍ය පාවිච්චි කර තමයි මිනිස්යන්ව අසරණ කරන්නේ. එතකොට මිනිස්යන්ව අසරණය කරන්න මිනිස්සු පාවිච්චි කරන්නේ මොනවද? අමනුෂ්‍යයන්වමයි. ඉතින් ඒ කල්කි කියන එක නැත් එහෙම එක්කෙනෙක්. එතකොට බලන්න මේක ගැන විස්තර හොතට බලා ගන්න පුළුවන් YouTube බලනවා නම් මේ කල්කි අවතාර කියලා. එතකොට හරීම භයානක විදියට මේ ලෝකයේ මිනිස්සු අසරණ වෙලා. එතකොට දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේ අකුසල් ප්‍රහාණය කරන කුසල් වඩනදී කියා දෙන්නේ. මේ ලෝකෙ වෙන කොහෙවත් බහලා තියනවද මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන ධර්මයක් කතා කරන? ලෝකෙ ඕනම කෙනෙකුට නිදහසේ දැන් විවෘතයි. හැම ආගමක්ම ලෝකයේ විවෘතයි. කාටවත් තමන්ගේ ඇදීම හංගන්න බෑ. ඒ නිසා මේ මොකද හැමෝම දානකට මේ ඉන්ටර්නෙට් වලට ලෝකේ ඕනම කෙනෙක් ඒ ආගම බලනවා කියවන දැන් විවෘතයි. ඉස්සර වගේ හංගන්න බෑ. ඒතර කොහේවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැර මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න කියලා කතා කරන එකක් කොහේවත් නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල් ප්‍රහාණය කරන කෙනා ප්‍රහාණය කළොත් කළාමයි. ඒක නැවත රෝපණය කරන්නේ නැහැ. ඊළඟට මොකද මේ මුනිවරයා කරන්නේ? සංකාය වත්තුනි පහය බීජං. සංකාය කිව්වේ නුවණින් කල්පනා කරලා. වත්තු කියලා එතන කිව්වේ ප්‍රදේශය, පොළොව, කුඹුර. නුවණින් කල්පනා කළයි මුනිවරයා හොයා ගන්නවා මෙන්න කුඹුර. මොකද්ද කුඹුර? කම්මං කෙත්තං. ඔව් ක්‍රියාව. චේතනා පහලකට කරන ක්‍රියාව තමයි කුඹුර. පහය බීජං. ඒ කුඹුරේ බීජේ පැලවෙන දෙන්නේ. බීජේ මොකද්ද? විඥානේ. සිනේහ මස්ස නානුප්ප වෙච්චේ. ඒ කුඹුරට සිනේහ දාන්නේ නැහැ කියනවා. වතුර දාන්නේ නැහැ කියනවා. එතකොට ඒ කුඹුරට ආයේ බීජ පැලවෙන්න දිය දෙන්නේ. කවුද නොදෙන්නේ? මුනිවරයා. බලන්න කොයිතර ලස්සනද කියලා. සවේ මුනි ජාති කයන්ත දස්සී. ඒකාන්තයෙන් මේ මුනිවරයා ඉපදීමේ අන්තය දකිනවා. ඉපදීමේ අන්තය මොකද්ද? රාග දේශ මොහ නැති තැන. නිවන. තක්කං පහය න උපේති සංකං. තරක ආතාරිනවා. තරක මේකට ආйти නෑ. න උපේති සංකං කිසි දවසක මේ ලෝකයට පැමිණෙන්නේ නෑ කියනවා මුනිවරයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනයි බලන්න මේ. දැනගෙන පොළොව බිජුවට නසමින් නිබඳ යලි බිජු නොපැලවෙන ලෙස නොමදෙයි දියද මුනිවරු දකිති ඉපදෙන දුක කෙලවරද දුරුකට හැම තරක නොමේති යලි ලොවට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ මුනිවරු ගැන බලන්න මේ විස්තර මේ ලෝකේ අපි කොච්චර වාසනාවන්තද මෙවන් යුගයක අපිට මේ වගේ ධර්මයක් අහන්න ලැබීම. ඉන්දියාවට ගියාම හරි දුක හිතෙන එකයි. ඉන්දියාවට මේ වගේ ධර්මයක් ලැබෙන්නේ නැහැ. කතා කරනවා. කතා කළාට ඉන්දියාවේ කියන්නේ කෝවිල් පෙන්නලා කියන මේක වඳින්න භව සයුරෙන් ඈතර වෙයි. ඒක ඒ වචනේ තියෙනවා. භව සාගර පාර කියලා ඒ වචන තියෙනවා. නමුත් මේ භව සයුරෙන් ඈතර වෙන්න නම් රාග දේශමව ප්‍රහාණය කළ යුතුයි කියන එක ඒක නෑ. අඤ්ඤාය සබ්බානි නිවේසනානි අනිකාමයන් අඤ්ඤතරම් පිතේසං. නිවේසනානි කියන්නේ ලෝකේ උපදින්න තියෙන තැන්. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ මේ ශරීර කූඩුවට පාවිච්චි කරන නමක් ගෘහය. ගෘහය කියන්නේ මොකද්ද? නිවෙස්න. පදිංචි වී සිටින තැන. දැන් අපි මේ කාලේ අපි පදිංචිලා ඉන්නේ කොහෙද? මනුෂ්‍ය ශරීරයේ නැමැති නිවස්නේ. කූඩුවේ. නැත්තම් ගෘහයේ. තව කොටස් ඉන්නවා
සත්ත්ව ශරීර නැමැති නිවාසවල. තව කොටස් ඉන්නවා භූත නැමැති නිවාසවල. තව කොටස් ඉන්නවා දේව නැමැති නිවාසවල. මේ එක එක්කෙනාගේ ජීවිතයේ එක ජීවිතය ගත්තොත් එක එක්කෙනාගේ නිවසක්. අඤ්ඤාය සබ්බානි නිවේ අඤ්ඤාය කියව අවබෝධ කරගෙන සියලුම නිවෙස්න. අනිකාමයන් අඤ්ඤතරම් පිතේසං ඒ නිවාස කිසිවක් ගැන අනිකාමයන් ඇල්ම කරන්නේ නැතුව අත්හරිනවා. ඇල්ම නොකොට. දැන් සාමාන්‍ය මිනිස්යාට මේක අතාරින්නේ තව එකක් අල්ලගෙන යන නදී සූත්‍රයේ තියෙනනේ. නදී සූත්‍රයේ තියෙනවා මේ ගඟට වැටිච්ච මිනිස්සයා පහළට වේගයෙන් ගහගෙන යද්දී ඒ ගංගාවේ යූරේ තියෙන ගස් කොළන් ඒ නදියට නැඹුරු වෙලා අර සැඩපහර පැත්තට හැරිලා තියෙනවා. එතකොට මේ ගහගෙන යන මිනිස්සයා අර සැඩපහර පැත්තට හැරිච්ච ගස්වල තමයි එල්ලෙන්නේ. එක්ක ඒකත් කඩාගෙන ආපහු පහළට යනවා. ඒ වගේ කියන භව ගමන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවෙස් ගැන අවබෝධ කරනවා. මේ මුනි වෙන්න නම් මේ සියලු ලෝකයන් කෙරෙහි නොඇල්ම තියෙන්න eBay. එතකොට මේ දක්ෂකම ඇති කරගන්න කෙනා මුනිවරයයි. දැන් ගිහි ජීවිතයත් අතහැරියානේ. ගිහි ජීවිතය අතහැරියා, පිරිසත් එක්ක එකතු වීම අතහැරියා, අකුසල් අතහැරියා. ඊළඟට විඥානේ පැලවෙන්න දෙන්නේ නැහැ. මේ තෘෂ්ණා නැමැති දිය දෙන්නේ නැහැ. එතකොට මේ කිසිම නිවෙස්නයකට ඇලුම් නොකොට සවේ මුනි ඒකාන්තයෙන්ම ඔහුය මුනිවරයා. වීත ගේදෝ කිව්වේ ගේද කියලා කියන්නේ තෘෂ්ණාව. ගේද කිව්වේ මොකද්ද? තෘෂ්ණාව. අපිට ඒක හම්බ වුණා ගේද කියන වචනේ. අපි මොකක්ද දැන් කියව නේද? මොකද්ද? කර්මයේ සූත්‍රේ. අන්තිමට තියෙන කාමේසු විනය්‍ය ගේදං. එතකොට ගේද කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. කාමයේ කෙරෙහි ඇති ඇල්ම අත්හැරලා කාමේසු විනය්‍ය ගේදං. ඒ වගේ මෙතන කියන්නේ යලි උපතක් පිණිස තියෙන ආශාව අත්හැර වාසය කරනවා. අගිද්දෝ ගිජු නොවි. කිසිවකට ගිජු නොවි වාසය කරනවා. නායු හති පාරගතෝ හි හෝති. ඔහු නායු හති ගෘහයක් පිණිස රැස් කරන්නේ. ඔහු නැත්තම් අපි කිව්වොත් ගිලින්නේ නැහැ. පාරගතෝ එතර වෙනවා. පාර කියලා කියන්නේ එතර. පාරගතෝ කිවි ඔහු එතරට ගියා වෙනවා. පාරගතෝ හෝති. එතකොට මේ මුනිවරයා කියලා කියන්නේ දැන් බලන්න මේ මුනිවරුන්ගේ ලෝකේ කොයිතරම් ආශ්චර්යයක්ද නේ. අද අපිට තේරෙන්නේ නැහනේ. අද අපිට මුනිවරුන්ගේ ලෝකය කියලා කියන්නේ යම්කිසි අපට සමීප වෙන්න අමාරු යම්කිසි සුන්දර කතාන්දරයක්. මුනිවරුන්ගේ ලෝකය කියලා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බා බිබුං සබ්බ විදුං සුමේදං. ඒ මුනිවරු සබ්බ අබිබු. ඒ කියන්නේ සියල්ල මැඩලනවා. අබිබු කියන්නේ සියල්ල මැඩලනවා. ඒ මුනිවරු සියලු අකුසල් මැඩලනවා. සබ්බ විදුං සියල්ල අවබෝධ කරනවා. සුමේදං ප්‍රඥාවන්තයි. සබ්බේසු ධම්මේසු අනුපලිත්තං. ලෝක කිසිවකට නොඇලී වාසය කරනවා. සබ්බං ජහං කෙලෙස් හටගන්න සියලු දේ අත්හරිනවා. තන්නක්ඛයේ විමුක්තං තෘෂ්ණාව ක්ෂය වෙලා නිදහස අත්පත් කරගෙන ඉන්නවා. තංචාපි ධීරා මුනිං වේදයන්ති. නුවණැත්තෝ ධීරා කිව්වේ ඥානවන්ත උදවිය ඒ කෙනාව හඳුනා ගන්නවා මෙන්න මුනිවරයා කියලා. දැන් බලන්න ලෝකේ මිනිස්සෙකුට මුනිවරයා හඳුනා ගන්න තියෙන පිළිවෙල මේ කියන්නේ. එතකොට මේක හඳුනගන්නේ කවුද? ඥානවන්ත මිනිස්සෙක්. ඥානවන්ත මිනිස්සෙකුට විතරයි මුනිවරයාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඒ අපි සිංහලට හරවලා තියෙනවා. හැමදෙය දිනුව හැම දෙස ඇති තතු දකින නුවණැති හිතම කිසි තැනකට නොමැලෙන හැමදේ අත්හැරිය කෙලෙසුන්ගෙන් මිදුන නුවණැති දනෝ ඔහු හඳුනති මුනි ලෙසින. එතකොට ඔහු හඳුනන්නේ කවුද? නුවණැති දනෝ. එතකොට නුවණැති කෙනා තමයි මුනිවරයාව හඳුනාගන්නේ. පඤ්ඤා බලං සීලවතුපපන්නං. ඒ මුනිවරයා වාසය කරන්නේ ප්‍රඥාව බලය කරගෙන. සීලවතුපපන්නං සීල වරතෙන් යුක්තයි.
ඒ කියන්නේ සීලෙන් යුක්තයි, වත් පිළිවෙතින් යුක්තයි. සමාහිතං. සමාහිත සිතින් යුක්තයි. ධාන රතං. ධානයට ඇලී වසනවා. ධානයට ඇලී වසනවා. සතිමන්. සිහිනුවණින් වසනවා. සංගාප මුත්තං. කෙලසුන්ගෙන් මිදී වසනවා. අඛිලං. කිල කියලා කියන්නේ හුල. කෙලෙස් හුල් නැතුව වසනවා. අනාසවන්. ආශ්‍රව නැතුව වසනවා. තංවා පිදීරා මුනිං වේදයන්ති. නොනැත්තු ඔහුට කියන්නේත් මුනිවරයා කියලා. කොච්චර ලස්සනද මේ බුදුරජාණන් වහන්සේ මුනිවරයාව හඳුන්වා දෙන හැටිනේ. වැටහෙන නුවණ බල ඇති, සීල් ගුණය ඇති, එකඟව සිටද ඇලෙන දැහැනේ සිහිය ඇති, දුරුකොට කෙලෙස් හොල් පිරිසිදු සිත පැවැති, මෝහට නැනැති අය මුනිවරයා කියති. ඊළඟට මුනිවරුන්ගේ ස්වභාවය මොකද්ද? ඒකං චරන්තං. හුදෙකලාවේ හැසිරෙයි. මුනිං අප්පමත්තං. අප්‍රමාදීව වසයි. නින්දා ප්‍රශංසාසු අවේදමානං. නින්දා ප්‍රශංසාවට නොසැලී වාසය කරනවා. එහෙනම් අපිට පේනවා මුනිවරුන්ටත් ලැබෙනවා නින්දා ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. එතකොට මුනිවරුන්ටත් නින්දා ප්‍රශංසා ලැබෙනකොට ඒ මුනිවරු ඒවට නොහැලී ඉන්නවා. කොහොමද ඉන්නේ? සීහංව සද්දේසු අසන්ත සන්තං. ශබ්දයට නොසැලෙන සිංහයා ලෙස. වාතංව ජාලම්හි අසජ්ජමානං. දැලෙහි නොබැඳිය හැකි සුළඟක් ලෙස. පදුමංව තෝයේ නලිප්පමානං. දියෙහි නොතැවරෙන පියුමක් ලෙස. නීතාර මඤ්ඤේ සමනඤ්ඤ නෙය්‍යං. ඒ මුනිවරයා ශ්‍රමණයන් වහන්සේලා අතර නායකයෙක් කියනවා. අනිත් අයව ශ්‍රමණ භාවයට පමනවනවා කියනවා. එතකොට මෙතන මුනිවරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. තං වාපි දීරා මුනිං වේදයන්ති. නැනැති දනෝ මොහුටත් පවසති මුනිවරයා කියා. තනිව වසන මුනිවරු නොපමාවෙන්. නොසැලති එන දොස් හා වරුණාවෙන්. හඬට සසල නැති සිහරජු විලසේ. දැලවෙත් නොබැඳින සුළඟක් විලසේ. දිය නොම තැවරෙන පියුමක් විලසේ. හැමට නිවන දෙන තම ගමනද යන මොහු ගැන හඳුනති මුනිවරු විලසින. එතකොට බලන්න මුනිවරයන් වහන්සේ කොයිතරම් ආශ්චර්යයක්ද නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මුනිවරු, අපේ ලංකාවට වැඩම කළ මුනීන්ද්‍රයන් කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතයේ ඒ උන්වහන්සේගේ තිබිච්ච මුනි භාවයේ තමයි සියල්ලංගේම සිත් වසඟ කළේ. රජතුමා, මාලිගයේ පිරිස සියලු දෙනායි ඒ උන්වහන්සේලා දක්වපු මේ උන්වහන්සේලාගේ ජීවිතයේ දක්වපු අසාමාන්‍ය ගුණවත්කම. දැන් අපේ මේ සිංහල ඉතිහාසය ගත්තොත් අපේ රටට නොයෙකුත් විදේශිකයෝ පැමිණියානේ නේ. ඒකට මිහිඳු මහරහතන් වහන්සේත් අපේ රටට පැමිණියේ විදේශිකයෙක්. නමුත් ඊට කලිනුත් විජය කුමාරයා තියාව. නමුත් අර මිහිඳු මහරහතන් වහන්සේට හැර අනිත් හැම කෙනෙකුටම යම් යම් චෝදනා තියෙනවා. ඊට පස්සේ ආපු හැමෝටම චෝදනා තියෙනවා. ඊළඟට පෘතුගීසීන්ට, ලන්දේසීන්ට, ඉංග්‍රීසීන්ට බරපතල චෝදනා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් ඔය පෘතුගීසි, ලන්දේසි, දැන් ලන්දේසීන්ගේ රට දැන් කියන්නේ නෙදර්ලන්ත කියලා. ඒ රටේ තියෙන රත්තරන් ගබඩාවේ මේ ළඟදී පෙන්නලා ගොඩාක් රත්තරන්. ඒ රටේ රත්තරන් නැහැ. එහෙනම් මේ ඔක්කොම අපේ රටවල් වලින් මංකොල්ල කාලා තියෙන්නේ. ඊළඟට මේ හෝලන්දක්කාරයෝ පුත්තලෙම ඉඳලා කොළඹට ඇලක් කපලා හැමිල්ටන් ඇල කියලා. ඊට පස්සේ ඒ ඇල කපපු නිසා මුතුරාජවැල එහෙමම ලුණු බැස්ස මුතුරාජවැලට. ඒ ඇල දිගේ ආව මුහුදු වතුර. ඒගොල්ලන්ට පාරු එහෙට මෙහෙට ගෙනියන්න විලඳ කටයුතු වලට කොළඹ වරායට එන්න හැමිල්ටන් ඇල කැපුවා. හැමිල්ටන් ඇල කැපුවට පස්සේ හැමිල්ටන්ස් ෆොලි කියලා හැමිල්ටන්ගේ ගොංකම් කියලා මේ මිනිස්සු කියන්න ගත්ත සුද්ධම. ඒකෙන් මොකද වුනේ? ලංකාවට කර්ණදීව පෙරදිග ධාන්‍යාගාරයේ තිබිච්ච ප්‍රධානම ධාන්‍ය ගබඩාව තමයි මුතුරාජවැල. මුතුරාජවැල සම්පූර්ණයෙන්ම මඩ වගුරක් වුණා. දැන් ඉතින් කුරුල්ලන්ට එන්න හරි ගස්සලා තියෙනවා. ඒ හැමිල්ටන්ගේ ගොංකම්.
එතකොට මේ රටවල් හූරගෙන කෑවා. මිහිඳු මහරහතන් වහන්සේ යන්න මුනිවරයන් වහන්සේ නූල් පොටක් මවුරට පිටත් කළේ නැහැ. මේ රටට තමයි සියල්ලම ලබා දුන්නේ. මොනවාද මුනිවරයන් වහන්සේ ලබා දුන්නේ? ශ්‍රීමා බෝධීන් වහන්සේ ලබා දුන්නා. ධාතුන් වහන්සේලා ලබා දුන්නා. මුනි බවට පත් වෙන දහම දුන්නා. පොඩි දෙයක්ද? බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම දුන්නා. ඊළඟට ශ්‍රීමා බෝධීන් වහන්සේ ප්‍රමුඛයේ විස්ථාන ගොඩනගන්න 18 කුලයක ශිල්පීන් ගෙනාවා. පුරුදු කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ පුදුම ලස්සනට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ධර්ම රාජ්‍ය ගොඩනගන්න උදව් කළා. එතකොට ඒ තුල සියලු දෙනාම සහයෝගයෙන් සතුටින් වාසය කළා. අපේ මුතුන් මිත්තන්ගේ පරපුරේ අය මුනිවරු වෙලා අහසින් වඩිද්දී වී වේල ගන්න ඉඩ නැතුණා පොළොවේ. බලන්න මේ බඳු යුගයක් අපට අද අපි නිකන් මෙලොව පරු නැතුව ආතබෝත වෙලා හිටියට ඒ කාලේ ඒ බඳු ආකාරයට කටයුතු කළ පිරිසක් ඒ මුනිවරුන්ගේ යුගයේ. එතකොට මේ මුනි ධර්මය බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපට ලැබුණේ. මම කියේක දැන් බලන්න මුනිවරයෙක්නේ මේ ධර්මය අරගෙන වැඩි. නමුත් දැන් අපේ රටවල පිටරට යනවා. ගිහලා මොකද කරන්නේ? එහෙන් කියක් හරි හොයාගෙන මෙහි එනවා නේ. දැන් සුද්ධ මේ රටවල වලට වෙලා මොකද කළේ? මේ ලී ටික අරන් ගියා. මේ හැමදේම හූරගෙන ගියා. ඊළඟට රජුරුවන්ගේ සිංහාසනෙත් ගෙනිච්චා. ඔටුනුත් ගෙනිච්චා. මුතුමැණික් සේරමත් ගෙනිච්චා. අපේ පොතුත් ගෙනිච්චා. පිළිමත් ගෙනිච්චා. ඔක්කොම ගෙනිච්චා. ඒ මොකද හේතුව? හිඟන්නෝ. ගිහිල්ලා මේ රත්තරන් ඔක්කොම වරන්ගේ පුරව ගත්තා. දැන් විල්ලෙජ්ජනතෝ රජෙන ඔටුන්න දාගෙන ඉන්නවනේ. ඒ ඔටුන්නේ උඩ තියෙන දියමන්ති ඉන්දියාවෙන් හොරකම් කරපු එක. හිඟන්න જાතිය. නමුත් අපි දැන් මේගොල්ලන්ට වැඳගෙන නෑ. ඒගොල්ලෝ කියන නුඹලා තුන්වෙනි ලෝකේ රටවල්. අපි පළවෙනි ලෝකේ. කොච්චර වෙනසක්ද නේ. ඒතර මානසිකව අපි ඔක්කොම වැටෙනවා. ඒ මානසික බෙලහීනත්වයෙන් තමයි මේ ගොඩ එන්න බැරුව ඉන්නේ හැමෝම. ඉතින් ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා අපිට එරිමිනියා ගොතාගෙන වාඩි වෙන්න මිහිඳු මහරහතන් වහන්සේ උගන්වපු ක්‍රමේ නැති කළා. ඊට පස්සේ අපිට පුරුදු කළා පුටු උඩ වාඩි වෙලා ඉන්න. දැන් එරිමිනියා ගොතා ගන්න බෑ. ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා පුරුදු කළා පුටුවට ඇඳ ගැව හේතු වෙන්න. ඊට පස්සේ අපිට හේතුනම ඉන්න බෑ. සුද්ධන්ගෙන් පුරුදු වෙලා. දැන් අපි එහෙම හිටපු જાතියක්ද? නේ අපේ මුතු මිත්තන්ගේ පරපුරේ එරමිනියා ගොතාගෙන පద్මාසනෙන් වාඩි වෙලා පළක් බැඳගෙන ආකාශයේ සිය ගණන් ගියපු પરම්පරාවක්. දැන් මේ මොකවත් නෑ. අන්න මුනිදහමයි මෙච්ච ලෝකේ. ඊට පස්සේ සුද්ධ මොකද කළේ? සුද්ධ සිගරට් පැකට් ගෙනල්ලා හැම තැනම සිගරට් බෙදුව නොමිලේ. සුද්ධ ඉස්සලා කරන්නේ ආස්‍ය උඩ වාඩි වෙලා සිගරට් එක බොනවා. ඉතින් අපේ සිංහලයෝ කරන අමුඩ කෑලි ගහගෙන කරේ ලේන්සු අරගෙන 4-5 නෙවෙලා සුද්ධ ගාවට යනවා. සුද්ධ දෙනවා සිගරට් එක අතට. ඉස්සලා සුද්ධ මොකද කරන්නේ? ඒක බොනවා. බීලා පුරුදු කරනවා දුම් වලල් අරින්න. ඔන්න ඊට පස්සේ ඒ විදිහටම අපේ එක්කෙනත් ඉගෙන ගත්තා. ඊට පස්සේ නවත්ත ගන්න බෑ. දැන් සුද්ධ වැඩ වෙනවා. ඊට පස්සේ සුද්ධ කිව්වා බයනතු කාපංකුව ගිරිමස්. පුරුදු කළා. සුද්ධ තමයි බොණ්ඩ පුරුදු කළේ. මේ එකක්වත් අපිට තිබිලා නැහැ. කොච්චර තිබිලා නැද්ද කියන මීට අවුරුදු 300කට කලින් අර රොබර්ට් නොස් කියනවනේ මේ සිංහල කියන මිනිස්සු ගිරිමස් කන්නේ නැහැ පිළිකුල් කියනවා. ඔව් මත්පැන් කටේ තියන්නේ නැහැ කියනවා. එතකොට සුද්ධ තමයි මේවා විනාශ කළේ. දැන් ගත්තොත් ඇමරිකාවේ ඉන්නවනේ රතු ඉන්දියන් කාරයෝ. ඕස්ට්‍රේලියාවේ ඉන්නවනේ ඇබොරිජින්ස්ලා. ඒගොල්ලන්ට සුද්ධ මොකද කරන්නේ? ලොකු මුදලක් දෙනවා රස්සාවල් නැහැ. රස්සාවල් නොදී ලොකුට සල්ලි කොට්ටිය මාසෙට දෙනවා. දීලා කිට්ටියම තමයි අරුමක් දානවා. දැන් මොකද කරන්නේ? සියලු දිනාම බොණ්ඩ බැහැවිලා. කාලයක් යනකොට මේ ජාතියේ මානසිකව බෙලෙන්දින පස්සේ සුද්ධ ඉදිරිපත් වෙනවා ඇබොරිජින්ස්ලා නගා සිටවන්න. සුද්ධ ඉදිරිපත් වෙනවා රෙඩ් ඉන්දියන්ස්ලා නගා හිටවන්න. එහෙම තමයි සුද්ධ දැන් අපිව නගා හිටවන්න හදන්නේ. වෙච්ච දේ. ඔන්න බලන්න මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක බලද්දී මිහිඳු මහරහතන් වහන්සේ අපිට දීපු දේ අපට ආදරය කළ මෙතරම්ම මේ ලංකාවට ආදරය කළ මෙතරම්ම අපේ සිංහල හෙළදිව වාසී ජනයාට ආදරය කළ කෙනෙක් මේ ඉතිහාසෙ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ වැඩම කළේ මුනිවරයෙක්. බලන්න මුනිවරයෙකුගේ වැඩම කිරීමයි රාග දේශ මොහ නැති කෙනෙකුගේ වැඩම කිරීමයි කෙලෙස් සහිතයුන්ගේ පැමිණිල්ලයි අතර වෙනස. කෙලෙස් සහිතයුන් සාපයක් වුණා. මුනිවරයා ආශිර්වාදයක් වුණා. ඒ මුනිවරු බිය කළේ කවුද? බුදුරජාණන් වහන්සේ.
මේ මුනිවරයාගේ ලක්ෂණය බලන්න යෝ ගාහනේ තම්බෝරි වාභිජායති. යම් කිසි කෙනෙක් යස්මින් පරි වාචා පරියන්තං වදන්ති. කවුරු හරි පිරිසක් ඔහුට අපහාස කරනවා නම් සැරපරුස වෙලා ගරහනවා නම් ඔවුන් නිශ්ශබ්ද ඉන්නවා කණුවක් වගේ කියනවා. යස්මින් පරි වාචා පරියන්තං වදන්ති. අන්න අය කියලා ඉවරුණාට පස්සේ තමයි මුනිවරයා කතා කරන්නේ. තං වීත රාගං. ඒ මුනිවරයා වීත රාගී. සුසමා බිතින්ද්‍රියං. ඇසකන නාසය දිවකය මනස කියන ඉදුරන් මනා සංවර කරගෙනයි. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මේට වැඩම කළ උතුම් සංඝ රත්නයට රජුරෝ කිව්වා මේ මාලිගාවේ දැන් වාසය කරන්න කිව්වා. නෑ අපිට බෑ කිව්වා. අපි ටිකක් ඈතින් ඉන්නම් කිව්වා. බලන්න නිකලස් බව නේද? කෙලස් තිබ්බන්න කිය බොහොම හොඳයි කියයි. අපිටත් කිට්ටීම හදන්න කියයි. අපි ඉන්නම් කියයි පුරোহিতකමට. බලන්න වෙනස. අපි ටිකක් ඈතින් වාසය කරන්න කිව්වා. ඊට පස්සේ රජුරු බලින්නම් මේ කෙලාවට කුදේකලාවට ආස. අන්න ලෙන් හදලා දුන්නනේ වාසය කරන්න. තං වාපි ධීරා මුනිං වේදයන්ති. නුවණැති අය කියනවා මේ උත්තමයන්ට මුනිවරයා කියලා. යෝවේ තිතත්තෝ තසරංව උජ්ජුම්. තසර කියලා කියන්නේ මේ නූල් කටින යන්ත්‍රයේ තියෙන හාරස් හතර තියෙන ඇද නැති පොල්ලට. එතකොට මේක තමයි නූල් ලොතන්නේ ඇද නැති එකේ. ඒ නූල් ඒක දශමයට කෙලින් තියෙන්න ඕනේ. ඒකේ තියෙන නූලෙන් තමයි රෙද්ද වියෙන්නේ. ඒ දැන් ඔය නූල් කටින යන්ත්‍ර දැකලා තියෙනවා බලන්න. ඒක හරි කෙලින් තියෙන්න ඕනේ. ඒ ලීය. ඒකට තමයි තසර කියලා කියන්නේ. ඒ නූලේ තමයි ඒකේ තමයි නූල ඔතන්නේ. ඒ ඔතන නූල ගානට තියෙනවා දශමයට. ඒකෙන් තමයි රෙද්ද වෙන්නේ. මොකද ඒක ඇද වුණොත් රෙද්ද හරියට වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා එයාගේ සිත හරියට තසර වගේ කියනවා. ඍජු වෙච්ච. අර නූල් කටින යන්ත්‍රයේ තියෙන කෙලින් ලීය වගේ කියනවා මුනිවරයාගේ සිත. සංවේ තිතත්තෝ දහමේ ස්ථිරව පිහිටලා තියෙනවා. දහමේ ස්ථිරව පිහිටලා තියෙනවා. jigucchati kammehi papakehi. ඒ මුනිවරයා පව්කම් වලට පිළිකුල්. පව්කම් කරන්න කැමති නෑ. විමංසමානෝ විසමං සමංච. හොද නරක දෙකම හොදින් නුවණින් විමසනවා. සංවාපි ධීරා මුනිං වේදයන්ති. ඒ ප්‍රඥයෝ ඒ බඳු ආයත කියනවා මුනිවරයා කියලා. දහමේ පිහිටි නොසැලෙන ඇද ගති නැතිව වරදක නොබැඳිමින් පව් පිළිකුල් කෙරුව. හොඳ හා නරක විමසන නිති නොනැතිව හඳුනා ගනිති මුනිවරයෙකු ලෙසම වූ. ඒ මුනිවරයාගේ ස්වභාවය යෝ සංයත අත්තෝ තමාව සංවර කරගෙන වාසය කරන්නේ නකරෝති පාපං. පව් කරන්නේ නැහැ. දහරෝච මජ්ජිමෝච මුනි යතත්තෝ. මුනිවරයා පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. මුනිවරයා මැදුම් වයසේ කෙනෙක් වෙන්නත් පුළුවන්. යෞවන වයසේ කෙනෙක් වෙන්න පුළුවන්. මැදුම් වයසේ කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු මුනි ගුණයෙන් යුක්තයි. අරෝසනේයෝ සෝ නරෝසේති කංචි. ඔහු කිසිවෙකුකින් දොස් නොලැබෙන චරිතයකින් යුක්තයි. ඔහු කිසිවෙකුට දොස් කියන්නේත් නෑ. එතකොට මුනිවරයා අනුන්ගෙන් දොස් නොලබන චරිතයක් තියෙනවා. ඒ වගේම අනුන්ට දොස් කියන්නේත් නෑ. තංවාපි ධීරා මුනිං වේදයන්ති නනති දනෝ මොහු හඳුනති මුනි ලෙසින. ඊළඟට තියෙන මුනිවරයා පින්දපාතී වඩිනවා. වඩිනකොට යදුග්ගතෝ මජ්ජතෝ සේසතෝවා. සමහර විට මුනිවරයාට පාත්‍රයට දෙන්නේ මුට්ටිය උඩින් තියෙන බත් ටිකක්. එහෙම නැත්නම් මුනිවරයාට හම්බ වෙන්නේ මුට්ටිය මැදින් බත් ටිකක්. එහෙම නැත්නම් මුනිවරයාට හම්බ වෙන්නේ අඩිබත්. පින්ඩං ලබේත පරදත්තු උපජීවි. ඒ අනුන්ගෙන් ජීවත් වෙන පරදත්තු උපජීවි. අනුන් දුන් දෙයින් යැපෙන කෙනාට පින්ඩපාතේ ලැබුණාට පස්සේ නාලං තුතුං නෝපි නිපච්චවාදීන්. ඒ කෙනාව අමුතියෙන් වර්ණනා කරන්නේ පින්ඩපාතේ හේතුවෙන්. හෙට දවසේ මීට වඩා ප්‍රණීත භෝජන ගන්න ඕන කියලා හිතාගෙන එහෙම වර්ණනා කරන්නේ. අද මේ දන් දීපු කෙනා දානපති.
දාන සාගර දාන චක්‍රවර්ති කියලා වර්ණනා කරන්නේ. හෙටත් මේ විදිහට දෙන්න කියලා එහෙම කියන්නේ. මොකද හේතුයි මුනිවරයා නාලන් තුතින් යා තුති කර යන්නේ නෑ. යා වර්ණනා කරන්නේ. දැන් මිනිස්සයා සාමාන්‍ය මිනිස්සු ආස මොකද්ද? දීපු දේ වර්ණනා කරන. මොකද වර්ණනා කරාම තමයි තව දෙන්නේ. ඒ ක්‍රමේ මුනිදහම නෙවෙයි. තුතිනම කරන නපුරක් නොකියන සිතකින් අඩිබත් දුන්නා කියලා මැද දුන්නා කියලා එහෙම නපුරුකම් කියන නපුරු සිතක් පහල කරගන්න කෙනෙක් නෙවෙයි. ඒකට අපහාස කරන්නේ නැහැ. තංවාපි දීරා මුනිං වේදයන්ති මේ නනවතුන් මේ උතුමාට කියනවා මුනිවරයා කියලා. මුනි චරන්තං විරතං මේ තුනස්මා. මුනිවරයා මෛතුනෙන් වැලකී බ්‍රහ්මචාරීව වාසය කරනවා. යෝ යොබ්බනේන උපනිකජ්ජතේ කච්චි. යෞවනයෙන් වාසය කරන මුනිවරයා කවදාවත් කාමයට ඇලෙන්නේ නැහැ කියනවා. ඒ හේතුව ඔහු වාසය කරන්නේ මුනිදහමක සිත බැඳගෙනයි. මද ප්‍රමාද විරතං විප්පමුත්තං. මද ප්‍රමාද වලින් නොඇලී ඒවට ඇලුන් නොකොට කෙලෙසුන්ගෙන් මිදී වාසය කරනවා. තංවාපි ධීරා මුනිං වේදයන්ති. නොනැත්තෝ ඔහුට කියනවා මුනිවරයා කියලා. දැන් බුද්ධ ශාසනය තමයි හැබෑම මුනිවරයෝ බිහි වුණෙත් මුනිවරියෝ බිහි වුණෙත්. දැන් තේරී ගාථාවල විස්තර වෙන. අපි තේරී කිව්වේ ඉස්තවිරි. නමුත් ඒක නියම වචනේ මුනිවරිය කියන්න ඕනේ. මොකද හේතුව නිකලස් පිරිසක් ගැනයි ඒ කතා කරන්නේ. නිකලස් පිරිසක් ගැනයි. දැන් බලන්න මේ කෙලෙස් සහිත කෙනාගේ හැටි. දැන් අර උපක ඡාපා උපක ආජීවක කලින් ඔබ දන්නවනේ උපක ආජීවක කියන්නේ අර බුදුරජාණන් වහන්සේ බාරණැසට වඩිද්ද මොන ගැවුරන්නේ කවුද කියලා ඇහුණා. ඉතින් උන්වහන්සේ කිව්වා මම මෙහෙම කෙනෙක් කියලා. එහෙමනම් අනන්ත දිනද කියලා ඇහුවා. ඔව් එහෙම කියන්නත් පුළුවන් කිව්වා. හැබැයි උපක හිතේ මේක තිබුණා. හැබැයි කාමයට ආස කරපු නිසා උපකට මේ ධර්මේ කරා යන්නේ ඒ වෙලාවේ බැරුව ගියා. ඊට පස්සේ උපත කොමාරි ගියා වැදි ගම්මානයකට ගියා. වැදි ගම්මානේ වාසය කළා. ඉතින් ඒ වැදි නායකයා තමයි උපස්ථාන කළේ. දවසක් වැදි නායකයට ඈත ගමකට යන්න වෙලා දූට කිව්වා. මොකද්ද කිව්වේ? ඔව් අරගෙන දෙන්න කිව්වා. දානේ හරන් ගිහලා දෙන්න කිව්වා මේ තාපසින්නාසට. දූ දැක ගමන් උපකට තපස් සමතක වුණා. ඉතින් වැදි නායකයා අපිලක මං රැහෙට මං ගච්ඡන්න කැමතියි කිව්වා. නේද? ඊට පස්සේ මොකද වුනේ? ඔව් ඊට පස්සේ වැදි නායකයාට කරන්න දෙයක්වත් නැහැ. වැදි නායකයා රැහෙට කන්දන් ගියා. ඊට පස්සේ දඩයන් කරන්න බෑද? කැලෑ ගානේ හක්කොලම් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඔව් එහෙනම් ඉතින් මාස් කද කර තියාන වරෙන් කිව්වා. මෙහා කිව්වා. කාලය ගෙවන පුතෙක් ලැබුණා. දැන් ඡාපා තමයි වැදි දුව. ඡාපා නලවනවා. ඔව් තාපසයාගේ පුතා නැලවියන්. මුනිවරයාගේ පුතා නැලවියන්. දැන් තීත්ත වුණා උපකට. උපක කිව්වා මම යනවා යන්න මේ නාලා කියන ගම දාලා. කැලේ හිටපු තාපසින්නාන්සෙලාවත් බැඳලා ගත්තේ මේ ස්ත්‍රී රූපේ තමයි කිව්වා. ඊට පස්සේ එතකොට උපක කියපු උපමාව මතක් කරනවා. එහෙම කියන්න එපා කළු. කියනවා මතකද දූපතක් තියෙනවා වැවක් මැද්දේ. ඒ දූපතේ තියෙනවා දෙලුම් ගහක් ලස්සනට මල් පිපිච්ච. දූපතක් තියෙනවා වැවක් මැද්දේ. ඒ දූපතේ තියෙනවා මල් පිපුණු පළල් රුකක්. ඒ වගේ රස් හඳුන් ගාගෙන ඉන්න මේ වගේ කෙනෙක් ඔබ දාලා කියාපන් තව කියනවා. ඔව් ගෑනුන්ට ආස කරපු කෙනෙකුට නම් ඔක මහා ලොකු දෙයක් වගේ පේනේ කියනවා. මාට නම් වැඩක් නැහැ කියනවා. මම යනවා කියනවා මුනිවරයාණන් වහන්සේ හම්බ වෙනන්න මතක් වෙන්න ගන්නවා. අපගේ මහා මුනින්ද්‍රයන් වහන්සේව. ඒ පින් තියෙන එකයි. ඡාපත් කොහොමද මේක අහලාම ඡාපය බැලුවේ ඒක වළක්වන්න ඒ වෙලාවේ. ඡාපකුවා එහෙම බෑ කිව්වා මේ වාට දැන් දරුවෙක් ඉන්නකෝ එක්ක මම මේ දරුවා පොල්ලකින් ගහලා මරනවා කිව්වා. ආයුධකින් කොටලා මරනවා කිව්වා. එතකොට උපක කිව්වා මේ ගෑණියේ බොහෝන හැටියට මේ දරුවාට කරගන්නේ හැබැයි මේ දරුවෙක් නිසා හෝ ඔබ නිසා හෝ මම නම් නවතින්නේ මං යනවා කිව්වා යන්න. ඡාපා කිව්වා කොහෙද ඔබ යන්නේ? මම යනවා කිව්වා මුනි රජාණන් වහන්සේ දකින්න. මම ලෝකනාථයන් වහන්සේ දකින්න යනවා කිව්වා. එතකොට ඡාපා කියනවා අනේ එහෙනම් ලෝකනාථයන් වහන්සේව පැදකුණු කරලා වන්දනා කළේ පින මට දෙන්න කියනවා. හොඳයි කියනවා. ඔන්න උපක යනවා. ගිහිල්ලා උපක මුනිවරයෙක් වෙනවා.
සියල්ල අතහැරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා. චාපාර පොඩි ළමයා හදාගෙන චාපත් යනවා. චාප ගිහිල්ලා චාපත් භික්ෂුණියක් වෙනවා. පුතාව මහාන කරන පුතත් රාතන් වහන්සේ නමක් වෙනවා. චාප මුනිවරියක් වෙලා ඒ ගිහි ජීවිතේ වෙච්ච අරගලී කියනවා. හරි පුදුමයි. ඒ මුනිවරුන්ගේ ලෝකේ. අද ඒ ලෝකේ අපට පේන තික් මානක නැහැ. ඒ ලෝකේ ඉවරයි. ඒ ලෝකේ නැත්තටම නැති වෙලා ගිහිල්ලා. අපි දැන් කරන මේ ලෝකේ ඡායාව පෙන්වන එක විතරයි මෙහෙම එකක් කියලා. ඒකත් පෙන්වන්නේ කොච්චර අමාරුවෙන්ද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ලෝකයට මුනිවරුන්ගේ යුගය පහළ වුණේ. අඤ්ඤාය ලෝකං පරමත්ත දස්සින් මේ ලෝකයේ අර්ථය අඳුනාගෙන තමයි මුනිවරයා වාසය කරන්නේ. ඕගං සමුද්දං අතිතරියතාදින්. ඔව් මේ ඕගය කිවි සැඩපාර. කාමය කියන්නේ මේ ජීවිතයේ තියෙන සැඩපාරක් වගේ. මේක ඇද්දගෙන යන මනුස්සයව. කාමයේ, කාමෝග, භවෝග. මේ භවය කියන ගමනට සත්‍යාව ඇද්දගෙන යනවා. මේ දෘෂ්ටි නානා මතවලට සත්‍යාව දිට්ඨියෝග ඇදගෙන යනවා. අවිද්‍යාවට සත්‍යාව ඇදගෙන යනවා. අවිද්‍යාවෝග. ඉතින් මේ ඕගේ නැමැති සමුද්‍රය මේ සත්‍යාව ඇදගෙන යන දියවැල් වගේ සත්‍යාව දරුණු ලෙස ඇදගෙන යන මේ සාගරය මැද්දට ගෙනියන තරණය කරනවා මේ සයුර. තරණය කරලා තාදි බවට පත් වෙනවා. තාදි වෙනවා කියන්නේ ඔව් අටලෝ දහමට කම්පා නොවන කෙනෙක් වෙනවා. තන් චින්න ගන්තං ඔහු තමයි කෙලෙස් ගැට සිඳ දෙමු කෙනා. අසිතං ඔහු තමයි කෙලෙස් නැසූ කෙනා. අනාසවං ආශ්‍රව රහිත කෙනා. තං වාපි දීරා මුනිං වේදයන්ති. ප්‍රඥාවන්තයෝ කියනවා මොහු ගැන නැති දන හඳුනති මුනි ලෙසිනා. මුනිවරයා කියලා කියන්නේ. දැන් මේ මුනිවර අපිට බලන්න කොච්චර වාසනාවක්ද කියලා මේ දැන් අපි ඔය තේරී ගාතාවල මේ රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා ගැන දැන් අපි පරිවර්තන තියෙන ඔබ කියවනවා. දැන් අපිට මේ මුනිවරියන් ගැන දහන ලැබෙන්නේ. ලෝකේ කාටවත් නැහැ. ලෝකේ මුනිවරුන්ගේ නාමෙන් එක එක්කෙනා අනිත් ආගම් වල ආදානවා. නමුත් ඒගොල්ලෝ කිව්වේ මොනවද කළේ මොනවද දන්නේ නැහැ. මිනිස්සුන්ට කියලා තියෙන මේ මුනිවරයෙක් කියන ඉල්ලපන්. එහෙමනේ අනිත් ආගම් වල කියන්නේ නේ. එක්කෝ ඒ මොනවාරි හාස්කම් කියලා එකක් දෙකක් මොනවාරි අල්ලගෙන ඒක කියෝ කියන මේක කරපන් කියලා. මුනිවර කියලා අපි මේ කියන්නේ හැබැයි ලෙසම රාග දේශ මොහ ප්‍රහාණය කරපු මුනිවරයන්. අස්මා චුභෝ දූර විහාර වුත්තිනෝ. මේ ලෝකේ වාසය කරනවා එක කොටසක් ඉන්නවා ගෘහ ජීවිතේ වාසය කරන, අනිත් කොටස ඉන්නවා ගෘහ ජීවිතේ අත්හල. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දෙක ගොඩක් ඈත ළඟ තියෙන දෙකක් නෙමෙයි කියනවා. මුනිවරයා ගෘහ ජීවිතයේ අත්හල මුනිවරයාගේ වාසයයි ගෘහ ජීවිතයේ වාසය කරන කෙනාගේ අතර පරතරය ගොඩක් ඈත කියනවා. ගිහි දාරපෝසී අමමෝච සුබ්බතෝ. ගිහි කෙනා දාරපෝසී. ගිහි කෙනා අඹුව පෝෂණේ. දාර කිව්වේ අඹුව. අඹුව පෝෂණය කරමින් වාසය කරනවා. අමමෝච සුබ්බතෝ මමත්වේ රහිත වාසය කරනවා. වත් පිළිවෙතින් යුක්තව කවුද? දුරුකොට කෙලෙස් මුනිවරයා නැත්නම් ශ්‍රමණයන් වහන්සේ. පරපාන රෝදාය ගිහි අසඤ්ඤතෝ. ඇතන් විට ගිහි අසංවර වෙනවා, සතු මරන්න පෙළඹෙනවා. නිච්ඡම් මුනි රක්ඛති පාණිනෝ යතෝ. කෙලෙස් රහිත ඉන්ද්‍රිය දමනයෙන් යුතු මුනිවරයා හැමතිස්සෙම සියලු සතුන් ආරක්ෂා කරනවා. දෙදෙනෙක් ලෝ සිටිති නිති වෙන් වී වසන. ලොකු ඈතක් තියෙන්නේ මුනිවරයාගේ ගෘහස්ථයාගේ. ගිහියා ගත කරයි ලෝ අඹදරු රකින්න. දුරුකොට කෙලෙස් පිළිවෙත් සුරකී සමනා. ගිහියා අසංවර වෙයි පරපන නසනා. මුනිවරු වැඩ සිටි ලොව හැම පන රකින්න. එතන මුනිවරු හැම පන රකින්නවා. ගිහියට ඒක කරගන්න පුළුවන්කම නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිකී යථා නීල ගිවෝ විහංගමෝ. විහංග කියන්නේ අහස යන කුරුල්ලෙක් තමයි නිල් ගෙල ඇති මොනරා. සිකී නිල් ගෙල ඇති මොනරා තමයි අහස යන කුරුල්ලා.
හංසස්ස නෝපේති ජවං කුදාචනං. කුදාචනං කිව්වේ කිසි කලක හංසයෙකුගේ ජවයට ලං වෙන්න බෑ කියනවා. දැන් ගෘහ ජීවිතය ගත කරන කෙනෙකුට මුනිවරයෙක් වෙන්න බෑ කියලානේ කියන්නේ ගෘහ ජීවිතය තුලනේ. කිසි දවසක හංසයෙකුගේ ජවයට ලං වෙන්න බෑ. ඒවන් ගිහි නානු කරෝති බික්කුණෝ. ඒ නිසා ගිහි කෙනාට භික්ෂුවත් එක්ක සම වෙන්න බෑ කියනවා. භික්ෂුවත් එක්ක සම වෙන්න බෑ කියනවා. නොහැකිය වනේ දැහන් වඩනා මුනිවිලසී. මොකද හේතුව භික්ෂුව කියන්නේ හුදෙකලා තැන් වලට ගිහිල්ලා වනාන්තරේ ධ්‍යාන වඩවල ඉන්න කෙනෙක්. ඒ නිසා භික්ෂුවත් එක්ක ගිහි කෙනෙකුට සමාන වෙන්න බෑ කියනවා. හරි ලස්සනයි මේ මුනිවරුන් ගැන තියෙන එක. මේ මුනිවරයන් වහන්සේලාට নমස්කාර වේවා කියන අදහසින් ඒ මුනිවරුන් වහන්සේලා ගැන තියෙන එකේ සිංහල තේරුම අපි කියමු. එක් වී වසන කලටය කෙලෙස් බිය හටගන්නේ නිවසක වසන කලටය ඒ කෙලෙස් උපදින්නේ ගේ දොරද අත්හල හැම එක්වීම් දුරු කළ මුනිවරු වෙසෙති ලොව දකින ලෞතුරු අමා නිවනම උපදින කෙලෙස් නසනා යලි නොම සදනා යලි කිසි කෙලෙස් හටගන්නට ඉඩ නොදෙනා සලකතියේ බඳු උතුමන් මුනිවරු ලෙසිනා ඉසිවරයෙකි හෙතෙම ලොව නිවනම දකිනා දැන් එතකොට බලන්න මේ මුනිවරු ගැන අපිට සිතා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද හේතුව දැන් අපි ගත්තොත් මෙතන බුදුරජාණන් වහන්සේගේ නිකලස් ගුණය රහතුන්ගේ නිකලස් ගුණ නේද මේ පේන්නේ. දැන් මුනිවරු ඉන්නේ තුන් කොටසයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා. මේ ලෝකේ වෙන මුනිවරු වෙන ලෝකේ මුනිවරු නෑ. එතකොට මේ මුනිවරුන් කෙරෙහි තමයි අපේ සිත පහදවා ගන්න ඕනේ. එතකොට අපි පහදවා ගත්තොත් ඒක සමහර විට අපේ සිත ඇතුලේ රැඳී පවතින්න ඉඩ තියෙනවා. එතකොට ඒ දේ තමයි අපිට දිගින් දිගට මේකේ අපේ ජීවිතයේ මේ කරන පින් එක්ක එකතු වෙලා උපකාරී වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මුනිවරුන් ගැන දේශනා කරනවා මේ බලන්න. දැනගෙන පොළොව බිජුවට නසමින් නිබඳ යලි බිජු නොපැලවෙන ලෙස නොම දෙයිදියද නොපැලවෙන ලෙස නොම දෙයිදියද මුනිවරු දකිති ඉපදෙන දුක කෙලවරද ඉපදෙන දුක කෙලවරද දුරු කොට හැම තර්ක නොමයිති අලිලොවට තර්ක නොමයිති අලිලොවට. දැන් එතකොට අපිට හරි පැහැදිලි මේ තර්ක කර ඉන්න එකක් නෙමෙයි මුනිවරුන්ගේ ධර්මයේ තුල තියෙන්නේ අවබෝධ කරන එකක් තියෙන්නේ. මොකද තර්ක කරන අය හැමදේම කරන්නේ මොකද්ද? ඔව් තර්කයකින් බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ව පරදවා තමා ජය ගන්න. ඒකයි මේ තර්කයකින් අවබෝධයක් කරා යන්න බැරි. තර්ක කරන කෙනාට කරන්න බෑ ඒක. අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සත්‍යක
තර්ක කළා වාද කරන්නනේ හැමතිස්සෙම කල්පනා කරගෙන හිටියේ. අන්තිමට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පරාජයටපත් වුණානේ. පරාජයටපත් වුණාට පස්සේ ඔහු මේ බුදුරජාණන් වහන්සේට දානමාන දුන්න උපස්ථාන කළා. නමුත් ඔහුට ඒ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් බලන්න මේ තර්ක කරන්න කියලා නේද මේක උනේ. විමසිය යුතු අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ විමසන්න ඕන විදිය පෙන්නනවා. ඒ තමයි මොකද අපි මේ තර්ක කිරීම හොඳ නෑ කියලා ඒ අවශ්‍ය විදිහට අපිට නෝනින් සලකා ගන්න තියෙන හැකියාව නැති කරගන්න හොඳ නෑ. මොකද උන්වහන්සේ අර කේසපුත්ත කියන නියම්ගමේ වාසී කාලාමයන්ට කිව්වා. මොකද කාලාමයත් කිව්වා මේ ස්වාමීනි අපට තේරෙන්නේ මේ එක ඇවිල්ලා කියනවා මේකයි ඇත්ත අරක බොරු. මේක ඇත්ත අරක බොරු කියනවා. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ඔව් දේශනා කළා මේ ඇහුවා කියලා අහපු දේ ඒ ආකාරයෙන්ම ගන්න එපා කිව්වා. පොතේ තිබ්බා කියලා ඒක ඒ ආකාරයෙන්ම ගන්න එපා කිව්වා. පරම්පරාවෙන් ආවා කියලා ඒක ඒ ආකාරයෙන්ම ගන්න එපා කිව්වා. තර්කයට ගැලපුණා කියලා ගන්න එපා කිව්වා. න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා කිව්වා. බලාගෙන ගියාම මේකත් හරිනේ කියලා ගන්න එපා කිව්වා. මේ ගුරුවරයා කියන්නේ කියලා එහෙම ගන්නත් එපා කිව්වා. තමන්ගේ දෘෂ්ටියට ගැලපුණා කියලා එහෙම ගන්නත් එපා කිව්වා. යමක් කුසල්ද යමක් අකුසල්ද මේක හඳුනා ගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද විස්තර කළේ? ලෝභ ද්වේෂ මෝහ. මේ ලෝභ ද්වේෂ මෝහ කුසල්ද අකුසල්ද කියලා ඇහුවා. මේවා අකුසල්. මේකෙන් තමයි අකුසල හටගන්නේ. එතකොට යමක් විශ්වාස කරගන්න ගිහිල්ලා මේ ලෝභ ද්වේෂ මෝහ හට ගන්නවා නම් ඒක හිතසුව පිණිස පවතීද කියලා ඇහුවා. එතකොට අන්න ඒක අතාරින්නකො මේක වරදවා ගත්තනේ. මේක වරදවා අරගෙන මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා තියෙන්නේ. ඕන්න වෙච්ච දේ. ඒ තිබිච්ච ටික මොකක්වත්ම නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයාට මොනතරම් සත්‍යයක් වුණත් පෙන්වා දෙන්න බෑ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා තියෙන්නේ. මේ අමපෝරු බේගල්. එතකොට ඇයි මේ බේගල් කියන්න පෙළඹුණේ? අර බුද්ධ දේශනාව හරියට ඉගෙනගෙන නැහැ. ඉවරයි. මේ බඳු මිනිස්සුයෙකුට ධර්මය නම් සම්බන්ධ කරන්න බෑ. තමන්ගේ විනාශය තමන්ම හදා ගන්නවා. එතකොට දැන් මේ බුද්ධ දේශනා හරියට අහලා තිබීම කොච්චර වැදගත්ද නේ? උන්වහන්සේ දේශනා කරන මේ ලෝභ දෝෂ මොහමයි ප්‍රශ්නේ. දැන් උන්වහන්සේගේ ධර්මයේ තුල හැමතිස්සෙම මතු කළේ මොකද්ද? මේ ලෝභ දෝෂ මොහ ප්‍රහාණය කරන්න. දැන් ශ්‍රාවකයන්ට ගත්තොත් අපිට බුද්ධානුස්සති වඩන්න කිව්වා, ධම්මානුස්සති වඩන්න කිව්වා, සංඝානුස්සති වඩන්න කිව්වා, සීලානුස්සති වඩන්න කිව්වා, ඡාගානුස්සති වඩන්න කිව්වා, දේවතානුස්සති වඩන්න කිව්වා. උන්වහන්සේ දන්නා අපි ඔක්කොටම එකපාර මේකෙන් ඈතර වෙන්න බැරි වගේ. හැබැයි උන්වහන්සේ දන්නවා ඈතර වෙන්න පුළුවන් ක්‍රමේ. උන්වහන්සේ දේශනා කළේ ඒකයි පංචශීක බල පිටුවාගෙන යන්න කිව්වා දිව්‍ය ලෝකෙට. ඒ කාගේ අනුශාසනාවද? බුදුරජාණන් වහන්සේගේ. ගිහි අයට පැවිදි අයට ඒ කාලේ උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ ආන භික්ෂුන්ගෙන් මහණෙනි දැන් ඔබ පින්දපාත යද්දී ඔබ චාරිකාව යද්දී ඔබට අන්‍යාගමිකව මුණ ගැහෙනවනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අන්‍යාගමිකයෝ මේ ඔබෙන් අහද්දී කොයි දිව්‍ය ලෝකේ යන්නේ හිතාගෙනද ඔයා ඔය බඹසර රකින්නේ කියලා ලැජ්ජ හිතෙනව නේද කියලා. අනේ ලැජ්ජයි කියනවා. එතකොට බලන්න ඒ කාලේ බුදුරජාන් වහන්සේ පැවිදි වෙච්ච කෙනා මුනිවරයෙක් කරන්නයි උන්වහන්සේ මහන්සි ගත්තේ. පැවිදි වෙච්ච ශ්‍රාවකයා මුනිවරයෙක් බවට පත් වෙලා කිසි තැනක නොපිහිටන දැන් මේ වගේ ඒ වගේ දේශන අහනකොට පවතින සියලු ජීවිත ගැන හඳුනාගෙන ඒ ජීවිත වලින් කිසිවක් නොපතමින ගිජි බව අතහැරිය කිසිවක ගිජි නොවන රැස්නම කරති මුනිවරු පරතර වඩින. එතකොට මේ වගේ එකක් අහනකොට වෙන ලෝකෙක උපදින්න ආසාවක් තිබෙනා යාට මොකද වෙන්නේ? යා ඒක අතහැරලා මේ ජීවිතය තුළම මුනිවරයෙක් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පැවිදි වෙච්ච ශ්‍රාවකයාට කළේ. හැබැයි උන්වහන්සේම මේ මුනිවරුන්ගේ ධර්මයේ දේශනා කළා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මොකද්ද? ගිහි දාරපෝසි. ගිහි කෙනා කරන්නේ අමුදරුවන් පෝෂණය කරගෙන ඉන්න වැඩේ. ගෙදර. අමමෝච සුබ්බතෝ. ඒ මමත්වයේ බැහැර කරපු මුනිවරයා තමයි පාතපිලිවෙතියේදී වනාන්තරේ වාසය කරන්නේ. අස්මා චුබෝ දූර විහාරතු. ඒ නිසා මේ එකිනෙකට දුරස් කියනවා මේ ජීවිත දෙක.
ඊට පස්සේ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒකනේ උන්වහන්සේ දේශනා කළේ මව් කෙනෙකුගේ පුතේ තෙරුවන් සරණ යනවා නම් ඒ අම්මා ඒ පුතාට කියන්න ඕන කියන පුතේ හත්තාලවක උග්ග වගේ වෙන්නේ චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා කියනවා කියලා. ඒ උන්වහන්සේ බලන්න එතනවත් අනාථපිණ්ඩික වගේ වෙන්න කියලා කිව්වේ නෑ නේ. ඒ මොකද හේතුව? අනාථපිණ්ඩික අනාගාමී වුණේ නෑ. ඒ නිසා තමයි උන්වහන්සේ අර අනාගාමී තත්ත්වෙන් මැරෙන්න ලෑස්ති වෙන්න කියන එක තමයි ඒ පණිවිඩය. ඒ කාලෙත් ඒක කරගත්තා නේ. ඊට පස්සේ දුවක් තෙරුවන් සරණ ගිය දුවට කොහොමද කියන්න කියලා තියෙන්නේ. ඔව්. කවුරු වෙලාද? වේලුකණ්ඨකී නන්ද මාතා වගේ වෙන්න දුවේ. කුජුත්තරා වගේ වෙන්න කියලා. මොකද මේ දෙදෙනාම මරණයටපත් උනේ අනාගාමී වෙලා. පැවිදි වෙච්ච කෙනෙකුට ගුරු ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්න කිව්ව කොහමද? සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියලා. එතකොට පැවිදි වෙන කාන්තාවකට භික්ෂුණියක් වෙන කෙනෙකුට කේමා උප්පලවන්නා වෙන්න කියලා. කවදාවත් දේශනා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ වගේ වෙන්න කියලා. එහෙම කොහෙවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර විදියට. අපිට මේ දේශනාව හම්බ වෙනවා. ඊළඟට ඉතින් හරියට අර්ථය ගත්තේ නැත්තම් දැන් ඔන්න මට තව කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද කියලා මගෙන් ඇහුවා. ගෙදර බුදුන් අම්මා කියලා. මම කිව්වා එහෙම දේශනාවක් නැහැ. ඊට පස්සේ මගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද උන්වහන්සේ පිරිනමන පාවට පස්සේ බුදුන් හැටියට ගෙදර බුදුන් හැටියට අම්මට සලකගෙන ඉන්න කියලා. මම කිව්වා නෑ එහෙම එකක් නෑ දේශනා කළා නම් තියෙන්නේ උන්වහන්සේ පිරිනමන පාවට පස්සේ ධර්ම විනය තමයි බුදුන් හැටියට සලකන්න තියෙන්නේ කියලා. දෙකට බලන්න අහලා තියෙන දේවල්. ඊට පස්සේ සම්පූර්ණ බේගල් අහලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ගෙදර බුදුන් අම්මා කියලා දේශනා කළා නෑ. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොමද? බ්‍රහ්මාති මාතා මව්වරු කියලා කියන්නේ බ්‍රහ්මවරු පුබ්බා චර්යාති වුච්චරේ පූර්වාචාර්යවරු ආහුණෙය්‍යාච පුත්තාරං දරුවන්ගේ සැලකිලි ලබා ගන්න අය පජාය අනුකම්පක ප්‍රජාවට අනුකම්පන දක්වන අය. එම මිසක් අර ගෙදර බුදුන් අම්මා කියලා බුද්ධ දේශනාවක නෑ. එතකොට උන්වහන්සේ දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේට සමාන වෙන්නේ කවුද? තවත් බුදුවරයෙක් පමණයි. ඊළඟට උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවට තිබෙන්නේ ධර්මයයි විනයයි. එවනේ බුද්ධ දේශනාවල තියෙන්නේ. එතකොට මේ ධර්ම විනය තුල තමයි මුනිවරු බිහි කරන්නේ. ඒ ධර්ම විනයට තමයි මුනිවරු බිහි කරන්න පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මුනිවරු බිහි කරන ධර්මයේ වැටහෙන නුවණ බල ඇති සිල් ගුණය ඇති එකඟව සිතද ඇලෙන දැහැනේ සිහිය ඇති දුරු කොට කෙලෙස් හුල් පිරිසිදු සිත පැවැති මොහු හට නැති අය මුනිවරයා කියති. තනිව වසන මුනිවරු නොපමාවෙන් නොසැලෙති එන දොස් හා වරුණාවෙන් හඬට සසල නැති සිහ රජු විලසේ දල වෙත නොබැඳෙන සුළඟක් විලසේ දිය නොම තැවරෙන පියුමක් විලසේ හැමට නිවන දෙන තම ගමනද යන මොහු ගැන හඳුනති මුනිවර විලසින
අනුන් දොඩන විට ඔහු හට උස්මිටි හැම බස සසල නැතිව සිටිනා ඔහු දැඩි කණුවක් ලෙස රාග කිසික් නොමැති සිතින් සමාහිත ඉඳුරන් ඇති මොහු හට නැති අය මුනිවරයෙකි පවසති. දහමේ පිහිටි නොසැලෙන ඇද ගති නැතිව වරදක නොබැඳිමින් පව් පිළිකුල් කෙරුව හොඳ හා නරක විමසන නිති නුවණැතිව හඳුනා ගනිති මුනිවරයෙකු ලෙස මොහුව දෙන විට සැලිමුවින් හෝ උඩමැද තැනකින් උඩමැද තැනකින් ලැබගෙන පිඬු යැපෙන කිසිවෙකු දෙන දෙයකින් කිසිවෙකු දෙන දෙයකින් තුති නොම කරන නපුරක් නොකියන සිතකින් මොහු හඳුනා ගනිති මුනිවරයෙකු ලෙසකින්. නොඇලී කම්සුවේ බඹසර හැසිරෙමින සිටිනා යොවුන් විය තුල ලොව නොම ඇලෙන දුර්වී පමාවෙන් කෙලෙසුන්ගෙන් මිදුන හඳුනා ගනිති මොහු මුනිවරයෙකු ලෙසින. දැනගෙන ලොවේ පවතින ඇති තතු දකිනා සිඳ සැඩ සමුදුරද එතෙරට යන පිහිනා එතෙරට යන පිහිනා දුරුකොට කෙලෙස් හැම භව ගැට සිඳ දමනා භව ගැට සිඳ දමනා මොහු ගැන නැති දන හඳුනති මුනි ලෙසිනා දන හඳුනති මුනි ලෙසිනා. දෙදෙනෙක් ලොව සිටිති නිතිවෙන් වී වසනා නිතිවෙන් වී වසනා ගිහියා ගත කරයි ලොව අඹුදරු රකිනා දුරුකොට කෙලෙස් පිළිවෙත් සුරකී සමනා ගිහියා සංවර වෙයි පරපන නසනා මුනිවරු වැඩ සිටිති ලොව හැම පන රකිනා නිල් ගෙල තිබෙන මොනරිඳු ඉගිලෙන අහසේ
නොම පැමිණේය ජවයට හංසයෙකු ලෙසේ. මෙලෙසින් සමවන්ට ගිහියෙකු හට කිසිසේ. නොහැකිය වනේ දැහැන් වඩනා මුනි විලසේ. එතකොට දැන් බලන්න පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මුනිදහම ඇසූ ශ්‍රාවකයෝ, මුනිවරයන්ගේ ස්වභාවය ඇසූ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කවදාවත් ඒ ගිහි පිරිස පැවිද්දන් හා සමකොට සැලකුවේ නැහැ. ඒ සමකොට නොසැලකුවේ මොකද? මේ මුනිවරයන් හැටියට මේ පැවිද්දන් ජීවිතය ගත කරපු නිසා. එතකොට මේ මුනිවරයන්ගේ ජීවිත කෙරෙහි හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවක පිරිස් බොහෝ දිනෙක මරණිමත්ය කොහෙද ගියේ? සුගතියේ ගියා. සමහර අවස්ථාවල අපිට පේනවා අර සමහර අපහාස කරන්න අපු සමහර තාපසියෝ හිටියා. ඊට පස්සේ සුචිමුඛී කියලා අපිට සූත්‍රය බලද්දී පේන සමහර දේශනාවල සාරිපුත්ත මහ රහතන් වහන්සේට පැහැදිලා සමහර අන්‍යාගම්කාර අය කියාගෙන ගියා දාන දෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දීපං කියාගෙන. මොකද එච්චරටම උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස මුනිදහම තුල වැඩ හිටියා. එතකොට මේ මුනිදහම කියලා මේ කියන විස්තරේ ප්‍රායෝගිකව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් සමර්ථ වුණා. ඉතින් ඒ මුල්ම කාලේ හිටපු ඒ પરම්පරාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පැතිරෙව්වේ. ඒ පතරූප නිර්මල ධර්මයේ නිසායි මේ හැමතැනම මේ ධර්මයේ පැතිරලා ගියේ. මොකද අපිට හරිය පැහැදිලි වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. දැන් ඔය මම එක රටකට ගියා. ඒ රටේ ඉන්න මේක හාමුදුරු කෙනෙක්, ඒ රටේම ජාතියෙක් කෙනෙක් අලුතින් පිරිස ඔක්කොම බෞද්ධයෝ කළා. 2005 කට බෞද්ධය හදලා. ඒ හාමුදුරන්ගෙන් වරදක් වෙලා ඊට පස්සේ ඒ හාමුදුරුවෝ සිවුරු ඇරියා. ඊට පස්සේ අර බෞද්ධයෝ ඔක්කොම මේ ධර්මය අතහැරියා. එතකොට ඒකේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේව හඳුන්වා දෙන්න බැරි වුණා. ධර්මයේ හඳුන්වා දෙන්න බැරි වුණා. ශ්‍රාවක සංඝය හඳුනා දෙන්න බැරි වුණා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. මොකද කළේ? බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්නා. ධර්මය හඳුන්වා දුන්නා. ශ්‍රාවක සංඝයාව එතන තමයි ධර්මයේ පිහිටන තැන. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පිරිනමන පෑවා කියලා සංඝ පරම්පරාව අනාථ වුණේ නැහැ. ඉන්දියාවෙන් වැඩි නෑ ඊට පස්සේ ආරක්ෂා කරන්න කියලා. ඇයි ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අද කරපු වැඩපිළිවෙල තුල සම්පූර්ණම ගෞතම සාසනයේ බබලන පිරිසක් දෙකින් දෙකටම මේක අරගෙන ගියා. දැන් අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ආයේ මව්බිමට වැඩි නෑ. සංඝමිත්ත රහත් මේනින් වහන්සේ මව්බිමට වැඩි නෑ. උන්වහන්සේලා මෙහිම තමයි පිරිනමන පෑවේ. එතකොට බලන්න මොන තරම් මේ ධර්මයේ ඇයි උන්වහන්සේලාගේ ජීවිතේ මොකුත් නැහැනේ. කලීත කරලා ඉවරයි. දැන් මුනි බවට පත් වුණාට පස්සේ ආය අමුතෙන් කරන්න දෙයක් නැහැ. එතකොට කරණිතු කරලා ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද්ද? මේ ධර්මයේ අන් අයට කියලා දෙන එක. ඒක ඉතින් ඒ රහතන් වහන්සේලා නියම ආකාර විදියටම කළා. නිර්මල ආකාරයටම කළා. පිරිසිදු විදියටම කළා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තුල තමයි මේ ලෝකයාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ කිසි කෙනෙකුට මේ බුදු වෙන්න කියලා පෙළඹෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්න කියලා පෙළඹෙන්නේ නැහැ. ඇයි හේතුව? උන්වහන්සේ මුනි බවට පත් වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. ඉතින් උන්වහන්සේට ඕන වුණා තමන්ගේ රාගදීසම ප්‍රාණය කරපු ධර්මයේ අන් අයට කියලා දෙන්න. එතකොට ඒ නිසායි පින්වත්නි මේ ධර්මයේ ගියේ. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒ නැත්තර නැති වෙලා ගියේ සම්පූර්ණම ආක්‍රමණය වලින්. මේ සංඝයාගේ අඩපාඩු වලට වඩා ආක්‍රමණ වලින් නැති වෙලා ගියේ. දැන් අපි ගත්තොත් මේ කාලිංග මාග ආක්‍රමණය ඒකෙන් තමයි අවුරුදු 800කට 900කට ගොඩ එන්න බැරි වුණා. දැන් බලන්න හිතලා දැන් අනුරාධපුර රාජධානියේ අවුරුදු 1000ක් රාජධානිය.
ඊට පස්සේ වල් බිහි වෙලා වනාන්තරගත වෙලා අලි ඇතුන්ගේ රාජධානිය වුණා. ඇයි මේ විනාශ කරලා පටන් ගත්තට පස්සේ ඒ රාජධානිය වල රජවරුන්ගේ හිටිය ඇත්සේනානේ. ඇත්සේනා කැලෑ වදිනවා. ඊට පස්සේ ඇත්සේනා ටික ටික ඇවිල්ලා මොකද වෙන්නේ? ජනශූන්‍ය ප්‍රදේශවල හැසිරෙන්න ගන්න. එහෙමයි වලිය ඇතුන් බවුනේ. නැත්තම් කොහෙද අනුරාධපුර පැත්තට අලි? ඒ අර මේ කාලිංග මාගේ ආක්‍රමණයෙන් වෙච්ච එක මේ කාලිංග මාගේ ඇවිල්ලා ඔක්කොම විනාශ කළා රාමායනය කියවලා ඇවිල්ලා. මොකද දැන් බමුණු මේක කළේ මේ බුද්ධ ශාසනය විනාශ කරන්න මූලික පදනම දැම්මේ බමුණන්ට ඒ පදනම දැම්මේ පැවිද්ද භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා තමයි වාද විවාද කළා මහායානි හදාගෙන බමුණන්ව පරද්ද මේ රාජබලයේ අල්ලන්න ගියා පුරෝහිතයෝ වෙන්න. බමුණු කිපුණා. කිපිලා මොකද කළේ? දැන් දෙවිවරු අල්ලගන්න විදියක් නැහැ. දෙවිවරු ඔක්කොම තිසරණයට කැමතියි. බුදුරජාණන් වහන්සේ සරණ ගින් තියෙන්නේ. ධර්මයට උදව් කරනවා. මොකද කළේ? අල්ලගත්ත අසුර බලය. අසුර බලය අල්ලගෙන අසුර බලේ බල සම්පන්න කළා, බලි බිලි දීලා, ලේ වලින් නාවලා, එහෙම කළා කිව්වා මරපන් කොටපන් කියලා. අසුර බලය ඉස්සරහට ගත්තා. අරගත්තා මොකද උනේ? දැන් ධර්මයේ හැසිරෙන සංඝ පිරිසක් නැහැ. ඇයි ඉන්නේ ඔක්කොම පාරමී පුරපුර ඉන්නේ. දිගට හරහාට විනාශ කරගෙන ගියා. ඊට පස්සේ ඉන්දියාවේ බුද්ධ ශාසනය අතුරුදහන් කරලා දැන් බැලුව ලංකාවේ තියෙනවා බුද්ධ ශාසනය. එතකොට ඒ කාලෙ වෙනකොට මේ ඒක බලපෑම බරපතල විදිහට ගියා. හැමතැනම විනාශය ආවා. ඊට පස්සේ තමයි මේ රාමායනය ලියලා කිව්වා මේ ලංකාව කියන බෞද්ධ එකක් නෙමෙයි. ලංකාව කියන රකුසන්ගේ රටක්. මේ රකුසන්ගේ නායකයා තමයි රාවණ කියන්නේ. එතකොට මේ රාමා කියන අපේ මේ දෙවියන්ගේ බිසව පැහැරගෙන ගියා මේ රකුස නායකයා. ඒ නිසා මේ හනුමා ගිහිල්ලා ගිනි තිබ්බා. උඹලත් ගිහිල්ලා ගිනි තියාපල්ලා කියලා. මෙහෙමයි ආවේ. මේක කියේ ඒක ඊට පස්සේ අර ලංකාව ධර්මද්වීපේ කියන එක නැතුව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය කියන එක නැතුව ගියා. ඊට පස්සේ වෛර කරන්න ගත්තා. ඒක අවුරුදු දහස් ගාණක් පරණයි. දැන් ඒ රාමායණයෙන් පස්සේ තමයි පටන් ගත්තේ දසහෙරා කියලා උත්සවයක්. දසහෙරා උත්සවයට ඉන්දියාවේ ලංකාව හදලා රාවණත් හදලා ගිනි තියනවා. ඒ අර පරණ සිරිත මේ තාම එන්නේ. එතකොට මේ දැන් ඔය අපි ඈත මේ රටවල් ගැන එච්චර දන්නේ නැතිව ඈත පළාතට ගිහින් ලංකාවේ කිව්වම මිනිස්සු අහන්නේ රාක්ෂස නේද කියලා අහනවා. රකුසු නේද ඉන්නේ කියලා. ධර්මදීපි නෑ. එතකොට බලන්න මේ රාමායනේ ලිව්වේ ඒකට. ඉතින් අපි මිනිස්සු දන්නේ නැහැ රාමායන ලියුම මොකටද කියලා. ඉතින් මේ නිසා දැන් ඔය ඒ වගේ වෙලා මේ සම්පූර්ණ බුද්ධ ශාසනේ අවුරුදු 800ක් දැන් බලන්න මේ අවුරුදු 800 තුල සේරිවිල චෛත්‍ය හොයාගන්නකට චෛත්‍ය මැද්දේ ලুকু පස් කඳු විශාල රූස්ස ගස්. සුවමවතිය හොයාගන්නකට පස් කඳු රූස්ස ගස්. ඊළඟට ජේතවනයේ අබේගිරිය රුවන්වැලිසෑය ඊළඟට ලංකාරාමේ මිරිසවැටිය ඊළඟ තුපර ඔක්කොම රූස්ස ගස්. ඊළඟට දඹකොල්ල පටුන කොහෙද කියලාවත් හොයාගන්න නැහැ. සීමාබෝධිය වඩම්මංගාපු තැනවත් හරියමං විදියකට හොයාගන්න නැහැ. ඒ පාරවල් නැහැ. ඒ කාලේ එතන ඉඳලා කෙලින්ම පාරක් තිබිලා තියෙනවා අනුරාධපුරේට. දැන් ඒ කිසිම දෙයක් නැහැ. සුන්න දූලි වෙන්න. දැන් බලන්න දීඝවාපියට වෙච්ච දේ. දීඝවාපිය සම්පූර්ණ පස් කඳු. කිරිවෙහෙර පස් කඳු. මේ ඔක්කොම පස් කඳු බවට පත් වෙලා අවුරුදු 800ක් ගියාම වනාන්තර වෙලා මේව නැත්නම් නොවේ තියෙන්නේ. පුදුමයි මෙතෙක් හරි මේ බේරිලා තියෙන එක. දැන් මෑත භාගේ තමයි ওই රුවන්වැලිසෑය කොත්පලන්දුවට පස්සේ ඔය අපි වන්දනා කරන්නේ. දැන් මේ බොහෝම මෑතක තමයි මේ වෙලා වැඳුම් පිදුම් කරන්න මිනිස්සු පෙළඹුණේ ලස්සනට තේරුමක් ඇතුව අවබෝධයකින්. එතකොට මේ තිබිච්ච ඒක බලද්දි තමයි එහෙම බැලුවොත් තමයි මේ මහමෙවුනාවේ දහම් ප්‍රචාරය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. එතන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ එහෙම සජීවී බවක් තිබුණේ එහෙම එකක් තිබුණේ නැහැ. මේ දේශනාවලත් මේ විදිහට අහන්න ලැබුණේ නැහැ. ඒක උනේ කාලය තිස්සේ අපි නැත්තරම නැති වෙලා ගියපු නිසා. නැත්තටම නැති වෙලා ගියා. ඉතින් ඒ නිසා අපි සන්තෝෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් තමයි මේව අපට ඉතුරු වෙලා තිබුණේ මේව අහන්න කරන්න දකින්න ලැබුණේ. ඉතින් ඒ නිසා දැන් ඔබ දන්නවා ඇති මේ කොහෙද මෙහි නාලන්දා යුනිවර්සිටි එක ගිනි තිබ්බ වෙලාවේ ඔක්කොම සති ගණන් ගිනි ගත්ත පුස්තකාල. අන්තිමේදී පත්තුරු ඉතුරු වුණා. ඊට පස්සේ හෙව්වා මේක කියවන්න දන්න කෙනෙක් කවුද ඉන්නේ කියලා. කවුරුත් නැහැ. ඔක්කොම මරලා. ඒ නිසා මේ බඳු ලෝකයක තමයි අපි ආයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ. ඒ නිසා මේ මුනිවරුන්ගේ ලෝකයේ අපටද අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු. අමාදම් විල
අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව